අපේ කම්පියුටරේ parallel port printer port හරි දැන් එතකොට අපි මෙතන තියෙනවා UEFI boot mode එක එතකොට UEFI boot mode එකේ පළවෙනි එක තමයි main menu එකෙන් කරන්නේ අපේ කම්පියුටරට සම්බන්ධ කරලා තියෙන hard disk එක DVD එක එතකොට ඒවා අපේ කම්පියුටර් ඩිටෙක්ට් කරලාද කියලා. ඒවා අපේ කම්පියුටරේ මේවලේ අරන්ද තියෙන්නේ අරගෙන නැද්ද තියෙන්නේ. ඩිටෙක්ට් වෙලාද තියෙන්නේ ඩිටෙක්ට් වෙලා නැද්ද තියෙන්නේ. වේලාව හරියට තියනවද වේලාව වැරදියට තියනවද? භාෂාව ඉංග්‍රීසිද තියෙන්නේ භාෂාව දෙමළද තියෙන්නේ. හරි නැත්නම් තමුන්ට කැමති භාෂාව. හරි. floppy disk එක පළවෙනි boot එකද තියෙන්නේ boot එක. ඒ කියන්නේ floppy disk එක enable disable කරගත්ත එක. හරි. disk drive එක. ඒක තියෙනවා. තියෙනවා hard disk එක CD-ROM එක වේලාව floppy disk එක ඊට අමතරව අපේ හැම කම්පියුටරේම configuration ඒ කියන්නේ අපේ process එකේ වර්ගේ RAM එකේ වර්ගේ hard එකේ වර්ගේ CD-ROM එකේ වර්ගේ මොකක්ද CD-ROM එක මොකක්ද Asus ද Dell ද HP ද Hewlett Packard ද HP ද කියලා බලන්න පුළුවන් ඒ බලන්න උනාම අපි යන්නේ මේන් මෙනු එකට. මේන් මෙනු එකට ගිහිල්ලා තමයි බලන්නේ මේව ඩිටෙක්ට් වෙලාද තියෙන්නේ වෙලාව හරියද දිනේ හරියද ඒ ටික බලන්නේ අපි මේන් මෙනු එකේ. ඒතර ඇඩ්වාන්ස් කියන එකෙන් වෙන්නේ මේන් මෙනු එක ඒ ටික වෙනවා. ඒතකොට ඇඩ්වාන්ස් කියලා තව මෙනු එකක් තියෙනවා. ඒ මෙනු එකෙන් වෙන්නේ අපේ ඇඩ්වාන්ස්. ඒ කියන්නේ අපේ කම්පියුටරේ තියෙන network card, sound card, Wi-Fi එතකොට PCI slot ඒවා enable disable කරගන්න පුළුවන්. ඒවා enable disable කරගන්න යනවා advanced කියන එකට. හරි. advanced එකෙන් තමයි අපිට enable disable කරගන්න. කියන්නේ sound එක enable කරගත්ත. sound එක disable කරගත්ත එක. USB enable කරගත්ත එක. USB disable කරගත්ත එක. ඒ කියන දේවල් ටික තියෙන්නේ මේ advanced කියන menu එකේ. හරි. advanced කියන menu එකේ තමයි ඒ කියන දේවල් ටික තියෙනවා. එතකොට ඊට අමතරව තියෙනවා IO device කියලා. අපේ කම්පියුටරේ තියෙනවා super IO කියලා. මේ super IO එකට තමයි ප්‍රෝග්‍රෑම් වෙලා තියලා තියෙන්නේ USB parallel port PS2 port එතකොට PS2 port parallel port network port ඒවා ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ මේ super IO chip එකට. ඒ IO chip එකෙන් තමයි ඒව හරහා data transfer වෙන්නේ. එතකොට දැන් USB වැඩ කරන්නේ නැති වෙලාවට අපි ගොඩක් වෙලාවට බලන්න ඕන super IO එක වැඩ කරනවාද කියලා. හරි. super IO එක වැඩ කරන්නේ නැතුව අපේ USB on වෙන්නේ නැහැ. එතකොට අපි දන්නවා මේ super IO එකේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඔය සමහරක් කම්පියුටර් තියෙන on වෙන්නේ නැතුව ගියා මේ IO chip වල ප්‍රශ්නයක්. එතකොට IO එකේ ප්‍රශ්නයක් නම් IO එක අපිට දාගන්න පුළුවන් ඒවා තියෙනවා දාගන්න බැරි ඒවා තියෙනවා. පුළුවන් ඒවා අපිට ප්‍රෝග්‍රෑම් කරලා දාගන්න පුළුවන් අර මං ගාව තියෙන ප්‍රෝග්‍රෑම් එක. හරි. එතකොට ඒවා ප්‍රෝග්‍රෑම් කරන්න තමයි ඒ BIOS reader එක තියෙන්නේ. BIOS reader එකේම තමයි ඒ ඔක්කොම ටික ප්‍රෝග්‍රෑම් කරන්න. IO chip එක, super IO එක ඒ ටික ප්‍රෝග්‍රෑම් කරන්නේ අන්න ඒකේ. හරි. ඒතර IO එක enable disable කරගන්න පුළුවන් IO එකට ගිහින්. හරි. ඒ ටික කරගන්න යනවා IO එකට. ඊට පස්සේ තියෙනවා අන්තිම එක boot එක. අපේ කම්පියුටරේ boot වෙන එක. ඒ boot වෙන එකෙන් කරන්නේ අපේ කම්පියුටරේ පළවෙනි boot එක. legacy boot ද UEFI boot ද කියලා අපිට මෙන්න මෙතනින් දෙන්න පුළුවන්. UEFI boot නම් මේකට ගියා මෙතන enter කරා. මෙතන ගිහිල්ලා අපි මෙතන ඒක enter කරන්න ඕනේ. මේකට ගියා මේක enter කරන්න ඕනේ. enter කරපුවම අපිට දා ගන්න පුළුවන් UEFI එකටයි legacy එකටයි. හරි enter කරලා අපිට දා ගන්න පුළුවන්. හරි. ඒක අපිට legacy එකට සහ UEFI boot එකට මෙන්න මෙතනින් දාගන්න පුළුවන් වෙනවා. ඒක මතක තියාගන්න ඕන මෙතනට ගිහිල්ලා තමයි අපි දාගන්නේ legacy එකට සහ UEFI boot එකට. ඒක අපිට boot කරගන්න ඕන නම් legacy වලින් boot කරන්න පුළුවන් CD-ROM වල මාර්ගයෙන් USB ආකාරයට boot කරගන්න ඕන නම් අපි UEFI boot වලට දාලා කරගන්න තමයි සාමාන්‍යයෙන් හොඳම ක්‍රමය. හරි. එතකොට අපි boot කියන එකට ගියාම මෙතන legacy ඕන නම් legacy දාගත්තා UEFI ඕන නම් UEFI දාගන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙන legacy boot option කියලා වැටෙනවා.
UEFI දැම්මොත් UEFI boot option කියලා වැටෙනවා. ඒතකොට මෙතන තියෙනවා පළවෙනි එක. මේ දෙවෙනි එක. මේ තුන්වෙනි එක. ඒතකොට පළවෙනි එක දෙන්න ඕනේ මොකක්ද? CD-ROM එක legacy වල නම්. UEFI වල නම් දෙන්න ඕනේ මොකද්ද? USB pen drive එක. USB pen drive එක. UEFI වල නම් USB pen drive එක. හරි. legacy වල නම් දෙන්න ඕනේ මොකක්ද? CD-ROM එක. හරි. legacy වල නම් අපි ඒක boot කරගෙන යනවා CD-ROM එකට. UEFI boot එකේ දෙනවා pen drive එක. ඔන්න ඔය කියන දෙක bootable කරගද්දී අපිට අවශ්‍ය වෙන දෙක. ඒක සමහරක් අය CD එකෙන් boot කරනවා නම් එතකොට ඔයා legacy දාලා boot කරගන්න පුළුවන්. සමහරක් අය UEFI වලින් boot කරනවාට පුළුවන් UEFI boot දාලා pen drive එක මාගෙන් bootable හදාගන්න. ඒ කියන්නේ Rufus වගේ software එකක් දාලා තමයි ඒක හදාගන්නේ. හරි. නැත්තම් power ISO තියෙන්න ඕනේ. ඒක bootable හදාගන්න power ISO හරි Rufus කියන software එක හරි ඔය දෙකෙන් එකක් අපිට අවශ්‍ය වෙනවා. නැත්තම් අපිට bootable හදාගන්න බැරුව යනවා. ඒක නිසා අපි දැනගන්න ඕනේ UEFI එකෙන්ද boot කරන්න legacy එකෙන්ද boot කරන්න කියලා. ඒකට මේ දෙකෙන් එකක් දාලා අපි bootable හදාගන්නවා. හරි. ඊට පස්සේ තියෙනවා හරි මාතෘකාව දාන්න boot කියලා. boot කියලා. boot වීමට අදාළ boot වීමට අදාළ boot menu boot වීමට අදාළ boot mode එක boot mode එක boot වීමට අදාළ boot mode එක තෝරාගත යුතුය boot වීමට අදාළ boot mode එක තෝරාගත යුතුය. boot mode දෙකක් ඇත. එකක් legacy එකක් UEFI. එකක් legacy boot එක අනිත් එක UEFI boot එක. මෙම boot ක්‍රම දෙකෙන් එකක් ලබා දී legacy boot option priority යනුවෙන් සඳහන්ව ඇති තැනට ගොස් first boot එක USB හෝ CD DVD ROM USB හෝ CD DVD ROM ලබා දී boot කරගත යුතුය. legacy boot එකේදී
CD DVD ROM ද legacy boot එකේදී CD DVD ROM ද legacy boot එකේදී CD DVD ROM ද UEFI boot mode එකේදී 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 pen drive එක හෝ pen drive එක හෝ memory ද ලබා දීමට හැකිය. එතකොට ඔය විදිහට තමයි පෙන්වුම් කරන්නේ. හරි. අපිට අවශ්‍ය ටික එතකොට ඔය මෙනු එකෙන් දාගන්න පුළුවන්. එතකොට දැන් අපි UEFI boot එක මෙනු එකක් දැක්ක ඔයාලා මෙන්න මේ ආකාරයට එනවා. මෙන්න මේ ආකාරයට එකක් UEFI boot mode එක එනවා. එතකොට දැන් මේක ඒගොල්ලෝ ටිකක් අලුත් කරා. මේගොල්ලෝ මේකේ වැඩ කර ඉන්නකොට ඒගොල්ලෝ කල්පනා කරා ඒ හදන සමාගම කල්පනා කරා BIOS එකේ මේකේ වැඩ කර ඉන්නකොට UEFI boot එක legacy boot එක ඔය හැම එකක්ම අපිට මාරු කරන්න වෙන්නේ එක්කෝ keyboard එකේ සාමාන්‍ය keyboard එකේ enter කරපුවම තමයි මේක enable disable කරගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒතකොට මේකටත් enter කරපුවම තමයි මේකට යන්නේ. මේගොල්ලෝ කල්පනා කරා අපි සාමාන්‍යයෙන් වැඩ කරන්නේ GUI interface එක. ඒ කියන්නේ graphical user interface එක. ඒගොල්ලෝ කල්පනා කරා මේකත් අපි graphical user interface එකට ගේන්න ඕන කියන එක ඒගොල්ලෝ තීරණය කරා. ඊට පස්සේ මොකද කරේ? ඒගොල්ලෝ BIOS එක ඇදුවා graphical user interface එකක් ඇතුළේ. හරි. එතකොට ඒ interface එකේදී එයාලට පුළුවන් වෙනවා mouse එකෙන් සහ keyboard එකෙන් යන දෙකෙන්ම වැඩ කටයුතු කරන්න. mouse එකනොත් පුළුවන් keyboard එකනොත් පුළුවන්. ඒතර mouse එකනොත් එයාලා වැඩ කටයුතු කරනවා keyboard එකනොත් මේ දැන් පෙන්නන මෙනු එකේ වැඩ කටයුතු කරනවා. මේක තමයි අලුත් මෙනු එක. ඒකනෝ mouse භාවිතා කරලා වැඩ කරනවා keyboard භාවිතා කරලා වැඩ කරනවා මේ මෙනු එක. එතකොට ඔයාලට තේරෙනවා මේ මෙනු එකට ආපුවා mouse එකක් භාවිතා කරන්න පුළුවන් keyboard එකක් භාවිතා කරන්න පුළුවන් කියලා. මේක සාමාන්‍යයෙන් gigabyte motherboard එක BIOS එකක් තමයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන්
මේ වෙනකොට ටිකක් ප්‍රසිද්ධයි ගිගාබයිට් ඇසුස් ඒ දෙකම ප්‍රසිද්ධ හින්දා තමයි තියෙන්නේ ඒ දෙකේ BIOS එකක් තමයි ඔය තියෙන්නේ මාත් තව දාන්න UEFI boot වලම MIT කියලා MIT අප පරිගණකයට සම්බන්ධ කර ඇති මව්පුවරුෙහි අප පරිගණකයට සම්බන්ධ කර ඇති මව්පුවරුෙහි BIOS version එක සහ BIOS version එක සහ CPU temperage comma CPU frequency CPU temperage CPU frequency memory capacitors memory capacity memory frequency memory capacity memory frequency PC health මව්පුවරුවේ voltage memory setting අපට දැක ගැනීමට හැකියාව ඇත මෙහි දකුණු පැත්තෙන්
shortcut keys the shortcut keys the shortcut keys the shortcut keys the පෙන්눔 කර ඇත ඊළඟ මාතෘකාව දාන්න system information ඊළඟ මාතෘකාව දාන්න system information තියාගන්න system information කියන්නේ මොකක්ද කියලා පරිගණකයේ සියලුම විස්තර මෙම මෙනු එකෙන් පෙන්눔 කරනු ලබයි පෙන්눔 කරනු ලබයි hard disk එක RAM processor generation එක ආදිය පෙන්눔 කරනු ලබයි
ඊළඟට දාන්න BIOS features කියලා. BIOS features ඉතින් don't know. ලියාගන්න. BIOS එක BIOS එක 32 MB 64 MB 32 MB 64 MB 32 MB 64 MB 32 MB 64 MB එකසිය 28 MB 2.6 MB 'lesser' වර්ග කළ ඇත. සාමාන්‍යයෙන් BIOS එකක වෝල්ටේජ් එක 3.3 වේ. .3 නේද? 3.3 වේ. 3.3 වෝල්ට් වේ. තුනයි දශම තුනයි වෝල්ට් වේ. මෙතනම ලියාගන්න IO එකක වෝල්ටේජ් එක IO එකක වෝල්ටේජ් එක IO එකක වෝල්ටේජ් එක 3.3 වෝල්ට් වේ.
මාතෘකාව දාන්න. peripheral කියලා. sound card, network card, sound card, network card, VGA port, VGA port, VGA port, VGA port, USB port, enable සහ disable කර ගැනීමට enable සහ disable කර ගැනීමට enable සහ disable කර ගැනීමට peripheral device වලට peripheral device වලට යා යුතුය. යා යුතුය. peripheral device වලට යා යුතුය. ඊළඟ මාතෘකාව දාන්න. power management. power management. power management මාතෘකාව power management. පරිගණකයේ වෝල්ටේජ් එක පරිගණකයේ වෝල්ටේජ් එක
කොපමණ පැමිණේදයි කොපමණ පැමිණේදයි කොපමණ පැමිණේදයි බලා ගැනීම සඳහා මෙම ස්ථානයට යා යුතුය ඊළඟට දාගන්න දැන් අපේ කම්පියුටර් වල තියෙනවා අපිට එරර්ස් කෝඩ් වගේක් තියෙනවා මම දැන් ඔයාලට එව්වා ආවද ළමයි අමල් ආවද ළමයි ඇහෙනවද අමල් ඇහෙනවද අවසාව ඒකවල මම තව එකක් කියනවා එරර්ස් කෝඩ් වගේක් තියෙනවා අපිට පළවෙනි බී කතා ඔයාලා ඔක්කොම මම කතා කරන දේ ඇහෙනවද? ඔව් අහනවා රාහුල් සර් කියලා තිබ්බා සෙනසුරාදා ඉඳලා දවස් දෙකේ පන්තියේ පැට්‍රිකල් වලට පුළුවන් කට්ටියට එන්න කියලා. එතකොට මේ මට නම් ලිස්ට් එක ගන්නවල පොඩ්ඩක් මට කියනවා එන්න කැමති ළමයි කවුද කොහොමද ගන්න කියන එක. සෙනසුරාදා සහ ඉරිදා පන්තියට එන කට්ටිය පොඩ්ඩක් අපිට කියන්න ඔන්ලයින් ක්ලාස් එකට නෙමෙයි ඔන්ලයින් ක්ලාස් හાર્ඩ්වෙයාර් වල පැට්‍රිකල් වලට ක්ලාස් එකට දම්කොටුවට එනවා කියලා තිබ්බ ළමයි කීප දෙනෙක් පොඩ්ඩක් මම නම් දැනගන්න ඕන පොඩ්ඩක් කියන්නකෝ අපි ඒක කියලා සඳහන් කරගන්න සර් එන් 38 56 එනවා 38 නේද? ඔව් 38 මට පොඩ්ඩක් නම කියන්න. සුසන්ත ජයකුමාර සුසන්තගේ ගම කොහෙද? අලව මිස් එතකොට ඔයා කියන්නකෝ ඉතින් අපිට අලවයිද? එතකොට සුසන්ත දැන් මම මේ කට්ටියගෙම අහන්න ඕන මම ඒකයි අහන්නේ. ඔයාලා සුසන්ත නතර වෙනවද නැත්නම් යනවද කොහොමද? නතර වෙන්න අදහස් කරලා තමයි එන්නේ. නතර වෙන්න අදහසින් එන්නේ. ඔව්. හරි. එතකොට සුසන්ත මට ක්ලාස් එක ඉවර වෙලා කෝල් එකක් දෙන්න ඕන. අද හොඳයි මිස්. මේ සුසන්ත කියලා කියන අපේ ක්ලාස් එකේ ඉඳපු සුසන්ත නේද කලින් එකේ? ඔව් මිස්. මට මේ ක්ලාස් එක ඉවරලා කෝල් එකක් දෙන්න. හොඳයි මිස්. තව කවුද?
38 විතර දෙන්නේ. කියලා 41 7 එයා එනවද 19 එනවද කියන්න පුතා කියන්න අපි නම් ලියා ගන්න ඕනේ එන කට්ටිය සර් ඉරිදා විතරයි එන්න වෙන්නේ 38.19 විතරයි එන්නේ ඉරිදා එන්න පුළුවන් සෙනසුරාදා බැරි ප්‍රශ්නයක් තියෙනවා මේ අංක කීයද? 38.19 මේ 38 කට්ටියද? 46 සුසන්තගේ එතකොට 38 අංක කීයද? 38 56 19 නිපුන් නේද? ඔව් නිපුන් දිරිසා මේ නිපුන් ඔයා කොහෙද ගම? පිටිපන නේද? මේගම පිටිපන නිපුන්ට නම් ඉන්න අතර වෙන්න ඕනේ නැහැ. නිපුන්ට යන්න පුළුවන් සෙනසුරාදා නේ. ඉරිදා එන්න වෙන්නේ සර් බස් එහෙම තියෙනවා ඇති නේද අපෝ තියෙනවා පිටිපන කියලා කියන්නේ දුර නෙවෙයි. වයලෙන්ඩ් එක ඉඳලා තියෙන දක්වපොත් හරි හරි සර් පිටිපන යන්ත්‍ර වෙන්න පුළුවන් ඒක පුළුවන්. හරි. තව දැන් දෙන්නයි මට තව ඉන්නවා තමයි. එන්න ඉතින් මට කියන්න තු මට බෑ දාවනවා. මිස් මමත් එනවා මම දෙවිදු දරන්නේ මොකද්ද? අනේ පුතා කියන්න දෙවිදු දරන්නේ ඒ විදිහට කියන්නේ අංක කියන්නේ. අංක කියන්න දෙවිදු අංකයක් මට දුන්නේ නෑ සර් මොකද්ද? තාම සර් මට අංකයක් හම්බුනේ මොකෙක් දුන්නේ අංකයක් දෙන්න තියෙනවා අංකයක් ඔක්කොම දෙන්න තියෙනවා. එවිදුනේ නෑනේ. ඔව් මිස් ඔයා හાર્ඩ්වෙයාර් ප්‍රූෆ් එකේ නේද? මිස් එවිදුනේ 41.12 එන්න 12 මිස් thank you 41.11 නේ මිස් එවිදුනේ 41.12 මිස් එවිදුනේ ගම කොහෙද? මං ඉන්නේ පාණ්ඩුවේ ආනන්ද. එතකොට එවිදුරත් නැත් එවිදු දවස් දෙකේම නතර වෙනවද? එක දවසයි නේද? දවස් දෙකේ වෙනවා නෑ එක දවසක් නතර වෙලා තියෙන්නේ. ඔව් සෙනසුරාදා යනවා ඉතින් ක්ලාස් එක කරලා ඉවර කරලා එහෙම යන්න පුළුවන් නේද? නැත්තම් අතර නේද දෙවිදු කියන්න පොඩ්ඩක් ඉන්නවා අද දැන් ක්ලාස් එක ඉවරනට පස්සේ ඔයත් කෝල් එකක් දෙන්න මට. තව කවුද මට කියන්නකො තව කවුද තුන් දෙනයි දැන් දැනට කිව්වේ. තව කට්ටිය ඉන්නවද? සර් මමත් එනවා නම අංක නම කියන්න. නිපුන් එත්මින්න අංක කියන්න ඔයාලට. N41.06 නිපුන් නේද? ඔව් ඔයාලගේ ගම කොහෙද? පූගොඩ නුවර. පූගොඩ පූගොඩ නේ. ඔව් ඔයාත් නතර වෙනවා නේද එතකොට? එක දවසයි වගේ මිස් එන්න පුළුවන් නේ එහෙම වුණොත් මං බලලා මිස්ට කියන්නම් මිස් ඔයාත් පුතේ දැන් ක්ලාස් එකෙන් පස්සේ කෝල් එකක් දෙන්න ඕන මට. මිස් හරි. අනිත් තව කවුද ඉන්න කට්ටිය? මිස් දැන් දවස් දෙකෙන් දෙකම ඉන්න ඕනද එක දවසක් ඉන්න ඕනේ නෑ නතර වෙනවද නැද්ද කියන එක ඕගොල්ලෝනේ කැමත්තා. එතකොට එක දවසක් නුරයි ඕගොල්ලෝ සෙනසුරාදා නතර වෙන්න වෙනවනේ කොහොමද? එතකොට ඉරිදා ක්ලාස් එක ඉවර කරලා එහෙමම යන්න පුළුවන් මොකද මීටුම් ඉඳලා අප පැත්තට පස් තියෙනවා. නේද? මේ සෙනසුරාදා රැටද ඉවර වෙන්නේ නෑ සෙනසුරාදා තුන විතර ඉවර කරනවා. හරි මෑත් එනවා අංක කියන්න.
41 41යි බිඳුවයි 3 අම කියන්නේ තරුණ එයාගේ ගම කොහෙද? කඩුවෙල එතකොට තව කවුද ඉන්නේ? 41.7 එතකොට මේ එයාගේ නම නම අස්සේල ගයාන් නම ජායල අසේලට නම් යන්න පුළුවන් නේ මම හිතන්නේ. අසේල ඉන්නවද යනවද කොහමද? දවස් දෙකේම එනවා ඒ කියන්නේ එනවා යනවා ඉනවා යනවනේ අසේලට ළඟයි නේ අපිට පොඩ්ඩක් කියන්නේ අසේල ඉන්නේ නේද? අසේල නතර වෙන්නේ නැහැ. අසේල කෝල් කරන්න ඕනේ අසේල නතර වෙන්නේ නැති නිසා. හරි තව කවුද? නතර වෙන ළමයි සෝරි මේ සෙනසුනාදේ දෙන ළමයි ටික මිස් මේ ක්ලාස් එක 3ට ඉවර කරනවා නම් අපිට යන්න පුළුවන් නේද? මම අලව්වේ සුසන්ත කතා කරන්නේ. සුසන්ත එනවනේ. ඔව් එනවා. මේ 3ට ඉවර කරනවා නම් අපිට අහපෝ යන්නත් පුළුවන් නේද? දවස් දෙකේම සහභාගී වෙනවා. මට කියන්නේ නෑ මේ අපි දැන් හිතමු උදේ 9ට පටන් ගන්නවා කියලා. 9ට පටන් ගත්තොත් 9ට පටන් ගත්තොත් නෑ ඒකට ඕගොල්ලන්ට යන එක අපහසුවක් බලලා අපිට නතර කරන්නත් පුළුවන් එහෙම. දෙකට විතර නතර කරන්නත් පුළුවන්. එතකොට ඉරිදාට ඉන්න විදියක් වෙන්නේ නෑ නේද සුසන්තලට? ඉරිදාත් එන්න කියලා තමයි හිතන්නේ සර්. මිස්. ගිහිල්ලා එන්නද? ඔව්. අලං එතකොට දුරයිද ළඟයිද? දංගොඩ ළඟයිද සුසන්ත? දංගොඩ ළඟයිද? ගිරුල්ලට ඇවිල්ලා එන්න පුළුවන් සර්. ගිරුල්ලට ආයෙ නම් ළඟයි නේද? හරි හරි. අපි දෙකට විතර ඉවර කරමු. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක සුසන්ත නතර වෙන්නේ නැද්ද? 3ට විතර ක්ලාස් එක අවසන් කරොත් මේ එන්න ටයිම් එක තියෙනවනේ එන්න කියලා තමයි බලන්නේ. සුසන්තව නතර වෙනවා කියලා දාගන්න ඈ. හොඳයි මිස් හොඳයි. හරි. තව කවුද අපේ එනකන්නවද? එන කවුරු excuse me miss ඔව්. Google එකේ සර්ච් කරපුවම සාන්ත මාරියා කම්පියුටර් ස්කූල් දංකොටුව කියලා මෙන්න මේ විදිහට අපේ පන්තිය පෙන්වනවා. ඉතින් අපේ පන්තිය ඔය විදිහට පෙන්වනවා Google එකේ සර්ච් කරපු ගමන්. තව එන කට්ටිය ඉන්නවද? miss branch කියන්නේ ඉක්මනට කියන්නේ. miss මාත් මේ නවතින්න නෙමෙයි මාත් මේ ඉවර වෙලා යනවා ආයි දෙවිඳු දෙවිඳු යනවනේ. යා දෙවිඳු පාලු නැවත දෙවිඳු මොකද මිස් දෙවිඳු ළඟද? ඔව් යනවා මිස් මේ නවතින්නේ නෙමෙයි ඒකේ මම පාලු දෙක මම ගන්න දෙයක්. හැකමාරට දෙන්නේ නේද? ඔව් මිස් ඔව් උඩට යන්න පුළුවන්. මම දන්නේ. කොළඹට යදින් කොළඹට ඉතින් කුරුණෑගල බස් එකේ එයාලා එනොත් දෙන කොළඹ කුරුණෑගල බස් එකේ ගිහලා කොළඹින් යන්න පුළුවන් නේද? මාව මිස් මේ අම්මා එක්කන් එන්නේ හරි අම්මලා එක්කන් අම්මත් එක්ක එනවා නම් ඔයාලට පුතේ දවස් දෙකම ඉන්නත් ඕන නම් ඒක මට අපේ ගෙදර හරි අම්මා එන නිසා තියාගන්න පුළුවන් ගැටලුවක් නෑ. අම්මත් මට කෝල් එකක් දීලා කියන්න ඔය. හරි එහෙම කරන්න පුළුවන් අම්මා අපේ ගෙදර යන පුතත් එක්ක මේක කරගන්න. නෑ මිස් අම්මා වාහනේ මාව මේ එක්කගෙන එන්නේ ආයෙනම් පුතේ යන්න පුළුවන්. එතෙන්ද ඉන්නේ නෑ නේ. තව ඉන්න කට්ටිය ළමයි ඉන්නවද කවුරු හරි? දෙවිදු රේත මයි නැත්නම් ඒක ප්‍රශ්නේ නෑ නේද නේද? ලොකේෂන් එක දාන්න ඕනේ ආසර් කිව්ව නේද? එච්චර ළමයි ඉන්නේ වෙන කවුරුත් නැද්ද? කොළඹ කිව්වා එන්නේ ළමයි ඉන්නේ එතන තමයි. හය දෙනා. ඔය ඉන්න ළමයි. ළඟ පාට බාලකුමාර ළමයි කියන කෙනෙක් ඉන්නවා. බාලකුමාර කියලා ඉන්නව නේද?
කෙනෙක්ට පොඩි ප්‍රශ්නයක් අම ඔන්න බා. ඒගොල්ලෝ පස්සේ ගෙන්න ගලේ පොඩක් ඔව් ඒගොල්ලෝ තරහ කියලා තාන්න. දැන් මෙහෙමයි. මෙතන දැන් මම නම් වලක් තියෙන්නේ 6 දෙනෙක් විතරයි. මට කියලා දෙන්නේ 6 දෙනෙක් විතර. ඒතර මම මේ නම් ටිකත් එක්ක ඔයගොල්ලන්ට දැන් එන කට්ටිය ඉන්නවනේ. එන කට්ටියට නතර වෙන්න තැනක් මම ලෑස්ති කරන්න ඕනේ නතර වෙනවා. ඒතකොට නතර වෙන කට්ටිය ඉන්නේ නිපුණුත් නෑ නේද පුතේ? නිපුණට යන්න පුළුවන් නිපුණටවත් එක්ක ඉන්න. නිපුණට ඔයත් එක්ක ඉන්න. නතර වෙන්න ඉන්නේ දෙන්නයි. එතකොට 41 6 සහ 3 තරුණුයි නිපුණුයි නේද නතර වෙන්න ඉන්නේ? තරුණ සහ නිපුණ කතා කරන්න පුතේ පොඩ්ඩ ඇහෙනවද මම සමයිටි බොස් වලද? ඔව් මිස්. තරුණුයි නිපුණුයි නේද නතර වෙන්න ඉන්නේ පොගොඩ ළමයි කඩුල ළමයි නේද? නෑ නෑ නතර වෙන්නේ නෑ මිස්. කවුද නතර වෙන්නේ නැත්තේ? තරුණ තරුණ නතර වෙන්නේ නැහැ. නෑ නෑ. එතකොට නිපුණ විතර නම් නතර වෙන්නේ 41 6ද නතර වෙන්නේ. මිස් මේ ක්ලාස් එක 2ට 3ට 2ට විතර ඉවර කරනවා නම් මට යන්න කොහොමද පැය 4:00මාරක් විතර යනවා එන්න ඔහෙට. ඉතින් ඉන්න. ඔයාලා ගෙදරට තියන්න පුළුවන් නේද? ඔයාලා ගෙදරට නිපුණ එතකොට ඔයා නතර වෙනව නේද? මම මිස්ට ක්ලාස් එක ඉවරලා කෝල් එකක් ගන්නම් මිස්. නිපුණ ක්ලාස් එක කරලා කෝල් එකක් ගන්න. දැන් එතකොට අනිත් කට්ටිය ඔක්කොම යන කට්ටිය නේද? අනිත් ඔක්කොම යන කට්ටිය මේගොල්ලන්ට මේ උදේ 9ට පන්ති පටන් ගන්නවා. මිස් මේ හදිසියක් වුණොත් ඉන්න පුළුවන්ද? පුළුවන්. දැන් මෙහෙමයි පුතේ හදිස්සියක් වුණොත් ඉන්න පුළුවන් මට ඔයාලා කියලා දෙන්න ඕන. මම ඕගොල්ලන්ට ඉන්න දැන් ලෑස්ති කරන්න ඕනනේ. ඉතින් දැන් මෙහෙමයි. ඉන්න දැන් ලෑස්ති කරලා කියන අමුතුම ආයේ ඔයගොල්ලෝ ඉන්න දෙයක් නැහැ. තියෙනවා. ඔයාලා එනවා කියලා කිව්වොත් ඒ ඉන්න රූම් එක හරි ගස්සන්න ඕන පිළිවෙලකට. ඒ කියන්නේ කියන්න පුළුවන් විදිහට හරි ගස්සන්න එපායි. ඒක ඔයාලට තේරුණා නේද? එහෙම ඔයගොල්ලෝගේ කැම් බීම දෙනවා කැම් බීම ඔයගොල්ලෝ දෙන්නේ නේද? ඒක කතා කරලා ඒක ලෑස්ති කරන්න එපා පුතේ. ඔව් ඔව්. අනිසියක් කියලා කියන්නේ දැන් අපිට සිකුරාද වෙනකම් කල් තියෙනවා ඔයගොල්ලන්ට නේද? අනිත් කට්ටිය නෑ නතර වෙන්නේ නිකුත් විතර නිකුත් නතර වෙන්න පුළුවන් පුතේ ඔයාට. ඒකට ලොක් නෑ නේද රිසි? මන්නේ අනිත් සැකේ ප්‍රශ්න තුනවෙනි ක්ලාස් එකේ දෙක විතර විදියට. උදේ 8ට පටන් ගත්තත් ප්‍රශ්නයක් නෑ ඒකට. මෙයාට ආවුදේ කරන ගන්න සරුව යාලා දුරස නිපුණ ඉන්නේ. හරිද නේද? එතකොට මට කෝල් කරන්න ඕන නිපුණ විතරයි. අනිත් කට්ටිය එන කට්ටිය. එතකොට එක බීප් එකක්. එතකොට කම්පියුටර් බීප් නාදයෙන් අපිට පුළුවන් මේ ලෙඩින් දැනගන්න. බීප් නාදය යහුන ගාම මට අපිට කියන්න පුළුවන් මේක තමයි මේ රේක කියලා. ඒතර 1 බීප්. ඒතකොට එක බීප් එකක් එනවනම් අපිට පුළුවන් මෙන්න මේකේ තමයි රේක තියෙන්නේ. බීප් දෙකක් එනවනම් මේකේ රේක තියෙන්නේ. හරි. දැන් මම PDF එකේ වල තියෙනවා PDF එක ගාවින් ලියන්න ගියොත් ඊට මදි වෙනවා. මම මේ ට්‍රබල් ෂූට් එක සම්පූර්ණ ලියන්න කියලා දෙනවා මේ ඔයාලා එක පළවෙනි බීප් එක කියලා දාගන්න. එතකොට මම ඒක ගැන විස්තරය කියලා ඒක කොහොමද හදාගන්නේ කියලා විස්තරය කියනවා. හරි. ලියාගන්න එක බීප් කියලා දාලා එතන ලියා වෙන කොහෙන් හරි කොහෙ ලියා ගන්න එක බීප් කියලා දාන්න. එතකොට මෙන්න මෙහෙමයි දැන් මම මේ ට්‍රබල් ෂූට් එක කරගන්නේ. දැන් බීප් නාදේ මම විස්තරය කරලා කියනවා. බීප් මේක ලියන්න එපා මම ඊට පස්සේ ආයෙත් දෙනවා ලියා ගන්න. බීප් නාදේ අරුණ හැටියෙන්ම මම දන්නවා එක බීප් එකක් එන්නේ අපේ කම්පියුටරේ තියෙන මෙමරි එකේ කියලා.
එතකොට මම මුලින්ම කරන්නේ දැන් අපි මදර්බෝඩ් එකක් ගත්තම එතකොට මේ මදර්බෝඩ් එකක් ගත්තම මම ලෙඩේ හොයාගත්ත එකම එක බීප් එකක් ආවා. එතකොට මම දන්නවා මේ RAM port එකේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි. එතකොට ළමයි තව එකක් තමයි දැන් මදර්බෝඩ් එක තියෙන ළමයි ගෙවල් වල පොඩ්ඩක් බලන්න ඕන මෙතන වෝල්ටේජ් එක තියෙනවා මෙන්න මේ කහ පාට කෑල්ලේ. මෙතන RAM එකේ වෝල්ටේජ් එක. එතනින් පුළුවන් අපිට මේ RAM එක DDR1ද මේ RAM එක DDR2ද මේ RAM එක DDR3ද කියලා මැන ගන්න. හරි. 1 2 3 අපි මැන ගන්න පුළුවන් මෙන්න මෙතන ගහලා දෙනවා 1.2 හරි 2.8 2.5 ඔය වගේ වෝල්ටේජ් එක ගහලා දෙනවා. මේ වෝල්ටේජ් එකෙන් අපිට පුළුවන් මැන ගන්න DDR1ද DDR2ද DDR3ද කියලා. හරි. එතකොට මෙන්න මේ මෙතන තියෙනවා දැන් මේ ස්ලොට් එකට තමයි මේ බීප් නාදෙට RAM එක ගහලා තියෙන්නේ. එතකොට මම මුලින්ම කරන්නේ මේ RAM එක ගලවලා අරගෙන ඉවර වෙලා බීප් නාදේරවනේ RAM එක ගලවලා ගන්නවා. ගලවලා අරගෙන ඉවරලා RAM එකේ තියෙන අර ඊයම් පාට ධාරය. ඒ ධාරය හොඳට කන්ටැක්ට් ක්ලීනර් එක ගාලා ඉවරලා මේව කරලා දානවා. පිහ දාලා දානවා. හරි කන්ටැක්ට් ක්ලීනර් ගාලා පිහ දාලා ආයෙ මේකට සම්බන්ධ කරනවා. ඒක සම්බන්ධ කරන්න යන්න කලින් මම කරනවා මෙන්න මේ වැඩේ. මොකද කන්ටැක්ට් ක්ලීනර් එකම අරගෙන මෙන්න මේ තීරුව තියෙන්නේ. මේ ධාරේ මේ තීරුව. මේකට ඩස්ට් එක යනවා. ඔක්සයිඩ් බැඳෙනවා. මේ තීරුවෙත් ඔක්සයිඩ් බැඳෙනවා. එතකොට මොකද කරන්නේ මම මේ ඔක්සයිඩ් ටික අයින් කර ගන්න ඕනේ. මේ ඔක්සයිඩ් ටික අයින් කර ගන්න ඕනේ. මෙතනටත් අපි කන්ටැක්ට් ක්ලීනර් එක පොඩ්ඩක් ගන්නවා. එතකොට මේ ඔක්සයිඩ් එක මෙතනින් අයින් වෙලා යනවා. මෙන්න මෙතනින් අයින් වෙලා යනවා. කන්ටැක්ට් ක්ලීනර් එක ගහපුවම අයින් වෙලා යනවා. එතකොට අපිට පුළුවන් අන්න ඒව දාලා ඉවරලා අපේ මේ මෙන්න මේ ටික පිහදා ගන්න. හරි. එතකොට RAM එක පිහදා ගන්න මෙතනින් පොඩ්ඩක් කන්ටැක්ට් ක්ලීනර් දැම්මා. මේවා කරා. එතකොට අපිට ඒ ටික කරගන්න පුළුවන්. එතකොට RAM එක පිහදා ගන්නවා මෙතනින්. හරි. එතකොට මේක පිහදාලා ඉවර වෙලා මේකටම ආයෙ ගෙනලා RAM එක ගහනවා. මොන තවත් දෙයක් මට වෙලා තියෙනවා. මම ඒක කියන්න. දැන් සමහරක් ස්ලොට් තියනවා පුතේ මේ පළවෙනි ස්ලොට් එක වැඩ නැහැ. ඒක අපිට හදන්න බෑ කොහොමවත්. ඒක ගිහිල්ලා තියෙන්නේ. වැඩ නැහැ. එතකොට වැඩ තියෙන්නේ මේ දෙවෙනි ස්ලොට් එක. මේක වැඩ. මේකට ගාපු ගමන් හොඳට ඩිස්ප්ලේ වෙනවා. එතකොට පුතේ මේ ස්ලොට් එකේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ස්ලොට් එක අපිට ගලවලා අයින් කරලා අලුත් එකක් දාගන්න අමාරුයි. හරි. ඒ නිසා අපි ඔක අයින් කරලා මේ දෙවෙනි ස්ලොට් එකට RAM එක ගහලා බලනවා ඩිස්ප්ලේ එනවද කියලා. ඒක තමයි ඊළඟ පියවර. මේක වැඩ නැත්නම් මේ ස්ලොට් එකට ගහලා අපි කම්පියුටරේ ඔන් කරගන්න බලනවා. හරි. එතකොට ඔන් වෙනවා නම් කම්පියුටරේ වැඩේ හරි. එතකොට අපි බලනවා පළවෙනි ස්ලොට් එකේද තියෙන්නේ දෙවෙනි ස්ලොට් එකේද තියෙන්නේ කියලා. බලලි වල කන්ටැක්ට් ක්ලීනර් ගාලා ස්ලොට් දෙක හොඳට ඔක්සයිඩ් යනකම් පිහදාලා ආපහු ඒ තිබුණ විදියටම RAM එකට හයි කරලා බලනවා. හරි. එතකොට මේ හරි මේ සෙක්ෂන් එක තමයි RAM සෙක්ෂන් එක. හරි. මේ RAM එකේ MOSFET ඒ ටික උතන තියෙනවා මේ MOSFET දෙක RAM දෙකේ MOSFET එක මේ හරිය ඇති RAM එකේ IC එක මේ RAM එකේ IC දෙක හරි මේ තියෙන RAM එකේ IC දෙක මේ තියෙන RAM එකේ MOSFET එක මේ RAM එකේ MOSFET එක drain එකයි source එකයි තමයි මේම තියෙන්නේ මේ පැත්තේ drain එක වම් පැත්තේ source එක අනිත් පැත්තේ gate එක මෙන්න මේ වගේ මෙන්න මේක මෙදි ඔන්න ඔය විදිහට RAM එකේ තියෙන මෙන්න මේ තියෙන්නේ RAM එකේ මේ හරි. ඒකට මේ RAM එක ගහන්නේ මේ ස්ලොට් එකට හරි මේ ස්ලොට් එකට හරි ගහලා බලනවා. මේ ස්ලොට් එකේ තියෙනවා නම් මේ ස්ලොට් එකට ගහනවා. මේ ස්ලොට් එකේ තියෙනවා නම් මේ පැත්ත ස්ලොට් එකට ගහනවා. මේ දෙකෙන් එකකට ගහලා බලලා අපි හරියට ඒකට ඩිස්ප්ලේ කරනවා නම් අපි දන්නවා මේ ස්ලොට් එකේ ප්‍රශ්නයක් කියලා. පළවෙනි බීප් එක ගාවින් ලියා ගන්න. පළවෙනි ස්ලොට් එකට පළවෙනි ස්ලොට් එකට පළවෙනි ස්ලොට් එකට
RAM එක ගසා ඇතනම් RAM එක ගසා ඇතනම් RAM එක ගසා ඇතනම් RAM එක ගසා ඇතනම් එම RAM එක ගලවා එම RAM එක ගලවා එම RAM එක ගලවා contact cleaner දමා contact cleaner දමා පිස දමා පිස දමා පිස දමා පිස දමා පිස දමා නැවත එම ස්ලොට් එක සුද්ධ කර නැවත එම ස්ලොට් එක සුද්ධ කර RAM එක සම්බන්ධ කර යුතුය ආයත් තරුවක් දාලා ලියා ගන්න එම ස්ලොට් එක ක්ලීන් කර දැමූ පසුද එම ස්ලොට් එක ක්ලීන් කර දැමූ පසුද එම ස්ලොට් එක ක්ලීන් කර දැමූ පසුද බීප් නාදය නැවතත් ඇසේ නම් 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 දෙවැනි ස්ලොට් එකට ගසා දෙවැනි ස්ලොට් එකට ගසා දෙවැනි ස්ලොට් එකට ගසා නැවත පරිගණකය නැවත පරිගණකය නැවත පරිගණකය පන ගැන්විය යුතුය පන ගැන්විය යුතුය නැවත පරිගණකය පන ගැන්විය යුතුය නැවත පරිගණකය පන ගැන්විය යුතුය හරි ඊළඟට දාන්න 2 beeps 2 beeps
පරිගණකයට සම්බන්ධ කර ඇති RAM එක ගලවා පිස දමා RAM එක ගලවා පිස දමා පළවෙනි ස්ලොට් එකටද දෙවනි ස්ලොට් එකකටද නොනවත්නා බීප් නාදය දෙවනි ස්ලොට් එකටද නොනවත්නා බීප් නාදය ඇසේනම් නොනවත්නා බීප් නාදය ඇසේනම් වෙනත් RAM එකක් ලබා ගත යුතුය එවිට RAM එක DDR2 ද 3 ද 4 ද යනුවෙන් බලාගත යුතුය PC2 යනුවෙන් D2 ද PC3 යනුවෙන් D3 ද PC4 යනුවෙන් D4 ද ලෙස වර්ග කර ඇත. එතකොට PC2 කියන්නේ DDR2, PC3 කියන්නේ DDR3, PC4 කියන්නේ DDR4 කියන එක. dual data rate DDR කියන්නේ. DDR කියන්නේ dual data rate. හරි. DDR කියන්නේ dual data rate කියන්නේ. හරි. ඊළඟ තරුව RAM එකේ වර්ගය දැනගත් පසු එහි බස් ස්පීඩ් එක බලාගත යුතුය. බස් ස්පීඩ් එක බලාගත යුතුය. එම බස් ස්පීඩ් එකට සරිලන RAM එකක්
වෙළඳ පොලෙන් ලබා ගත යුතුය වෙළඳ පොලෙන් ලබා ගත යුතුය RAM එක sim dim යනුවෙන් sim dim RAM එක sim DIMM dim RIMM rim sim dim rim sim ram dim ram rim ram sim dim rim යනුවෙන් sim dim rim යනුවෙන් වර්ග තුනකට බෙදා ඇත සිම්රම් පැමිණියේ සිම්රම් පැමිණියේ සිම්රම් CIMM single inline memory model සිම්රම් පැමිණියේ Pentium 1 පරිගණක සමග වේ Pentium 1 පරිගණක සමග වේ DIMRAM පැමිණියේ Pentium 1 පරිගණක සමග වේ ඊළඟට DIMRAM පැමිණියේ SDR DDR DDR2 SDR DDR DDR2 DDR3 DDR3 DDR4 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 सह rim ram RIMM rim ram RIMM rim ram RDR less वर्ग कल ඇත RDR less वर्ग कल ඇත RDR less वर्ग कल ඇත මෙම RDR RAM කට්ට දෙකම එක ළඟ කට්ට දෙකම එක ළඟ පිහිටවා ඇත කට්ට දෙකම එක ළඟ පිහිටා ඇත අද වන විට මෙම RAM
අද වන විට මෙම රැම් වෙළඳ පොලේ දක්නට නොලැබේ. වෙළඳ පොලේ දක්නට නොලැබේ. වෙළඳ පොලේ දක්නට නොලැබේ. ඊළඟට තියෙනවා මේ 3 beep එනකොටම මම දන්නවා 3 beep එක දාගෙන ඉද්දි මම දන්නවා අනිවාර්යෙන් මේ RAM එක ගිහිල්ලා තියෙනවා. මම 3 beep එනකොටම දන්නවා මේ කම්පියුටරේ මේ RAM එක යන්න ගිහිල්ලා තියෙනවා. ගොඩක්ම මට 3 beep ආපු ගමන් මම මොකද කරන්නේ RAM එක මාරු කරලාම දානවා මට. ඒකට 185ක් විතරම 3 beep එනවා කියන RAM එක ගිහිල්ලා. මේ RAM එක යන එක තමයි 3 beep එකෙන්. ඒකට 185ක් විතර සමහරක් එකක් තමයි කලාතුරකින් තිබිලා සුද්ධ කරලා දාදී හරි කියලා තියෙන්නේ 185ක් විතර මෙමරි එකේ ගෙනවා 3 beep එක දොර RAM එක රිප්ලේස් කරන්න ඕනේ හරි. ඊළඟට 3 beep එක three beep නාදය ඇසුණු විට RAM එක ගලවා වෙනත් RAM එකකට යාමට සිදුවේ RAM එක ගලවා වෙනත් RAM එකකට යාමට සිදුවේ ඊළඟට තියෙනවා 4 beep. beep නාදයේ 4 සැරයක් එනකොට beep නාදයේ 4 පාරක් එනකොට මම දන්නවා මොකේද ප්‍රශ්නේ තියෙන්නේ beep 4 පාරක් එනවනම් beep නාදයේ 4 පාරක් එනවනම් අපි දන්නවා මොකේද ප්‍රශ්නේ තියෙන්නේ beep 4 පාරක් එනකොට අපි තත්කාල මාරු කරන්නේ මොකක්ද අපේ කම්පියුටරේ තියෙන ටයිමර් එක කියලා කියන්නේ සමහරක් කම්පියුටර් වල තියෙන පොඩි බැටරියක් හැම කම්පියුටරෙම තියෙන පොඩි බැටරියක් සමහරක් වෙලාවට මේ බැටරිය මාරු කරාට ආයෙත් ඕකම වෙන්න පුළුවන්. කියන්නේ සමහරට CMOS එක මාරු කරපුවාම එක දිගටම බීප් නාදය ওই විදිහට වෙනවා. එහෙමත් මට වෙලා තියෙනවා. එතකොට CMOS එක මාරු කරාට හරියන්නේ නැහැ. CMOS එක මාරු කරලා ඒක හරියන්නේ නැහැ කියලා කියන්නේ CMOS එකේ තියෙන chip එකක්. එන CMOS IC එකක් තියෙනවා. ඒ IC එකම මාරු කරන්න ඕනේ. ඒකට ඒ IC මාරු කරන්නේ නැති වෙලාවට ඉතින් මම ගොඩක් වෙලාවට කරන්නේ බැටරි අනිත් පැත්ත දාලා ඒ වැඩේ හරියාකාරව හදලා අරින එක. හරි නැත්නම් CMOS ජම්පර් එක කරලා අනිත් පැත්ත දානවා. හරි. ඒකට ගොඩක්ම මේ CMOS එකේ ප්‍රශ්නය ආපුවාම 90%ක්ම බැටරිය මාරු කරාට පස්සේ හරියනවා. 90%ක්ම බැටරිය මාරු කරපුවම හරියනවා.
එහෙම මාරු කරපුවාම හරිය නැති වුණොත් තමයි උතර මම අනිත් ක්‍රමයට යන්නේ. ඒතර මොකද කරන්නේ බැටරිය අනිත් පැත්ත දාන එක. හරි. බැටරිය ගාවල අනිත් පැත්ත දානවා. කියන්නේ බැටරිය තියෙනවා පැති දෙකක් තියෙනවා. බැටරිය අපිට පැති දෙකකට දාන්න පුළුවන්. එකක් තියෙනවා මේ පැත්ත උඩ පැත්තයි යට පැත්තයි. හරි. එක පැත්තක තියෙනවා නම්බරයක් කොටලා තියෙනවා. හරි. එක පැත්තක තියෙනවා නම්බරේ කොටලා තියෙන පැත්ත තියෙනවා. හරි. අකුරු ලියලා තියෙන පැත්ත තමයි මොකක්ද? අකුරු ලියලා තියෙන එක පැත්තක. හරි. මේ පැත්ත තමයි අපේ රතු වයර් එකේ ඉන්නේ. හරි. ඒතර අකුරු ලියලා නැති පැත්ත. අකුරු ලියලා නැති පැත්ත ධන පැත්ත. හරි. මේ පැත්තට තමයි තියෙන්නේ කළු වයර් එක. හරි. අකුරු ලියලා නැති පැත්තට දා ගන්නවා. අකුරු ලියලා නැති පැත්තට දා ගන්නවා කළු වයර් එක. අකුරු ලියලා තියෙන පැත්තට දා ගන්නවා රතු වයර් එක. ඒ කියන්නේ ධන රතු කළු ගව්. හරි. එතකොට ධනයි ඍණයි. හරිද? ඒතකොට අකුරු ලියලා තියෙන පැත්තක් තියෙනවා. අකුරු ලියලා තියෙන පැත්ත තමයි. අකුරු ලියලා තියෙන පැත්ත තමයි. අකුරු ලියලා තියෙන එක පැත්තක. එක පැත්තක අකුරු ලියලා නැහැ. හරි. අකුරු ලියලා තියෙන පැත්ත කළු වයර් එක. කියන්නේ වයර් තියෙනවා. ඔගේ වයර් සම්බන්ධ කරගෙන කළු වයර් එකයි රතු වයර් එකයි එන්නේ. සමහර CMOS වල ගලවපුවම බලන්න. එකක් තියෙනවා වයර් එකක් කළු පාට ඒක ඍණ පැත්ත. රතු පාට වයර් එකක් තියෙනවා ඒක ධන පැත්ත. ඒක අකුරු ලියලා තියෙන පැත්තට තමයි හයි කරන්නේ රතු වයර් එක. බැටරියද සර්? බැටරි. අකුරු ලියලා තියෙන පැත්තට රතු වයර් එක. හරි. අකුරු ලියලා නැති පැත්ත තියෙනවනේ. අකුරු ලියලා නැති පැත්ත. අකුරු ලියලා නැති පැත්තට දානවා ඍණ වයර් එක. කළු වයර් එක. හරිද? හරි. ඒක පොඩ්ඩක් ලියා ගන්න එතන. මාතෘකාව දාන්න CMOS කියලා. කළු වයර් එක ඍණද රතු වයර් එක ධනද? ලැප්ටොප් වල ඔය ඉන්නේ. මේක ගොඩක්ම නෑ ඔය පරණ බ්‍රෑන්ඩඩ් මැෂින් වල දෙයක තියෙනවා. ලැප්ටොප් එකේ ඉන්නේ කළු වයර් එකයි රතු වයර් එකයි. හරි. අකුරු ලියා තියෙන පැත්ත රතු වයර් එක සවි කළ යුතුය. සවි කළ යුතුය. අකුරු ලියා නැති පැත්ත කළු වයර් එකට සවි කළ යුතුය. හරිද? ඔන්නෝමයි CMOS එක ගන්න. ඒක එතන ලියා ගන්න. බීප් නාදේ 4 පාරක් ඇසේනම් බැටරිය ගලවා
බැටරිය ගලවා බැටරිය ගලවා චෙක් කරගත යුතුය බැටරිය ගලවා චෙක් කරගත යුතුය බැටරිය ගලවා චෙක් කරගත යුතුය 3 වෝල්ට් පැමිණේ නම් 3 වෝල්ට් පැමිණේ නම් 3 වෝල්ට් පැමිණේ නම් 3 වෝල්ට් පැමිණේ නම් බැටරිය charge ඇත 1 වෝල්ට් පැමිණේ නම් 1 වෝල්ට් පැමිණේ නම් බැටරියේ charge එක 1 වෝල්ට් පැමිණේ නම් බැටරියේ charge එක බැස ඇත ඩිජිටල් මල්ටිමීටරයක් ගෙන DC voltage එකට දමා 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 voltage check කරගත යුතුය red probe එක ධන පැත්තටද red probe එක ධන පැත්තටද black probe එක green පැත්තටද red probe එක ධන පැත්තටද black probe එක green පැත්තටද දමා බැලිය යුතුය හරි පැහැදිලිද ළමයි සර් එතන බැටරිය මාරු කරොත් මොකද මොකක්ද බැටරිය සවුත් වෙලා නම් මාරු කරන්න ඕනේ සර් ඔව් බැටරිය සවුත් වෙලා නම් මාරු කරගන්න ඕනේ බැටරිය රෙඩ් ප්‍රොබ් මේ මල්ටිමීටරේ නැත්තම් දිවට පොඩ්ඩක් තියලා බැටරිය බලපුවම charge තියනවද නැද්ද කියලා පෙන්නුම් කරනවා අපිට එහෙමත් මම බලනවා ගොඩක් වෙලාවට මල්ටිමීටරේ මම අරන් යන්නේ ගොඩක් වෙනවා
ටක් ගාලා අනිත් පැත්ත තියලා බලන්න. ඒක ලේසි. එතකොට පොඩි කරන්ට් එකක් එන්නේ 3 වෝල්ට්. හරි. එතකොට ඔය ටික මතක තියාගන්න. දැන් අපේ බැටරිය චෙක් කරනකොට බැටරිය පොඩ්ඩක් දිවට පොඩ්ඩක් තියලා බලපුවම බැටරිය වැඩද බැටරිය වැඩ නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඒකට බැටරිය වැඩ නම් බැටරිය මාරු කරන්න ඕනේ නැහැ. බැටරිය වැඩ නැත්නම් බැටරිය මාරු කරන්න ඕනේ. හරි. එතකොට මේ බීප් නාදෙද්ද එනකොට CMOS එක ගාව ජම්පරයක් තියෙනවා. මෙන්න මේ වගේ පින් තුනක් තියෙනවා. මදර් බෝඩ් එකේ. මදර් බෝඩ් එක පෙන්නන්න. මේ තියෙන CMOS එක. බැටරි ටික වෙනවා. CMOS from බැටරිය මාරු කරලත් මේ ආයි 4 බීප් වෙනවා නම් මොකද්ද ප්‍රශ්නේ? ඒතර බැටරිය මාරු කළත් ආයි 4 බීප් වෙනවා නම් අපේ මේකේ තියෙනවා CMOS එක. ඒ කියන්නේ CMOS එකේ තියෙනවා chip එක. CMOS chip එක තියෙනවා. CMOS chip එක මාරු කරන්න ඕනේ. මෙන්න මෙතන මේ හරිය තමයි තියෙන්නේ. මෙන්න මේ හරිය තියෙනවා පොඩි ජම්පරයක්. මෙන්න මේව කූරු තුනක් තියෙනවා. මේ උඩට ඔය වගේ කූරු තුනක් තියෙනවා. 4 බීප් වෙනවා නම් ඒක මාරු කරන්න ඕනේ. මම තව ක්‍රමයකින් එක හදනවා. මම චිප් පැඩිය මාරු කර ඉන්නේ. ඒක තවත් ක්‍රමයක් තියෙනවා. ඒකෙන් හදනවා. චිප් එක හොයාගන්න තමයි. ඒව ගන්න නෑ කඩවල. කොළඹත් ගන්න නෑ. ඒක නිසා මම ගිහිල්ලා රස්සිය අදුලා දින සෑහෙන CMOS එක ගේන්න ගිහින්. අනිත් ඒවා නම් ගන්න පුළුවන්. ඒව නෑ. ඒක ඉන්නෙම නැති තරම්. ලෙඩක් එන්නේ නෑනේ ලේසියකින්. හරි. මෙතන තියෙනවා මෙන්න මේක. මෙතන තියෙනවා පොඩි ජම්පරයක් කියන එක. මේ ජම්පරේ CMOS එක ගාමයි තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා පොඩි කූරු තුනක් මතක තියාගන්න. එතකොට මේ පළවෙනි දෙකට ගහපුවාම CMOS clear. දෙකයි තුනයි ගහපුවාම CMOS clear. දෙවෙනි එකටයි තුන්වෙනි එකටයි ගහපුවාම. පළවෙනි දෙකට ගහපුවාම normal mode එක. මතක තියාගන්න ඕනේ. පළවෙනි දෙකට ජම්පරේ සෙට් කරපුවාම මේව ගෙනින්න normal mode එක. ඒ කියන්නේ වැඩක් කරගෙන යන්න පුළුවන්. බැටරිය ක්ලියර් කරගන්න ඕන නම් 2ටයි 3ටයි ගහගන්න. දෙවෙනි එකටයි තුන්වෙනි එකටයි. මෙහෙම කූරු තුන තියෙනවනේ. 2ටයි 3ටයි ගැවුවොත් CMOS clear. clear CMOS. ඒක CMOS එක හැමතිස්සෙම clear වෙනවා. දෙවෙනි එකටයි තුන්වෙනි එකට. සමහරක් මදර්බෝඩ් ඔන් වෙන්නේ නැහැ. 2ටයි 3ටයි ගහපුවාම. කොච්චර පවර් බටන් එක ඔබන් හිටියත් ඔන් වෙන්නේ නැහැ. එතකොට ගලවලා අනිත් පැත්තට ගහන්න ඕන කම්පියුටරේ ඔන් වෙන්නේ normal mode දාන්න. ඒක ටිකක් වෙලා ගහන් ඉඳි CMOS එක clear වෙනවා. ඒක මතක තියාගන්න. ඒක ගහගන්න ඉන්නකොට CMOS එක ක්ලියර් වෙලා යනවා. ඔටෝමයා ක්ලියර් කරගන්නවා. ජම්පරේ ගහපු ගාම 2ටයි 3ටයි එයා ක්ලියර් කරගන්නවා. 1ටයි 2ටයි ජම්පරේ ගහපු ගාම normal mode එක. 1ට සහ 2ට normal mode එක. 1ටයි 2ටයි ජම්පරේ ගහපුවම normal mode එක. 2ටයි 3ටයි ගහපුවම clear mode එක. ඔක මතක තියාගන්න. normal mode එක කියන්නේ මොකද්ද? clear mode එක කියන්නේ මොකද්ද? එතකොට සමහරක් අය අරගෙන ඉන්න normal mode එකට හැමදාම බැටරි ඉතින් නැහැ කියනවා. එතකොට බලන්න ඕන ජම්පර් සෙටින් එක. බැටරිය බලන ගමන් බලන්න ඔයාගේ ජම්පරේ හරියට ගහලාද කියලා. ජම්පරේ හරියට ගහන්න නැතුව CMOS හිටින්නේ නැහැ. ඒකත් කට්ටිය කියනවා ලෙඩ ගොඩක් කියනවා. ලෙඩ කියලා අරන් යනවා. CMOS මාල් කරත් හරියන්නේ. ජම්පරේ ගහන්න ඕන 1ටයි 2ටයි. ඒතර ජම්පරේ 1ටයි 2ටයි ගහපුවම තමයි CMOS එක ක්ලියර් වෙන්නේ නැතුව තියෙන normal mode එක. එයා ගහලා තියෙන 2ටයි 3ටයි. එතකොට ඒ විදිහට ගැව්වෙන. දැන් අපි කියමු CMOS හිටින්නෙම නෑ OV කොහොමද දිනනවා කියලා. එතකොට මම ඔය IC එක ගොඩක් වෙලාට හොයන්න ගියාම නෑ. නැත්තම් මේ වගේ මදර් බෝඩ් එකකින් මෙන්න මෙතන තියෙනවා. ඒක ගලවලා ගහන්න ඕන. හරි? CMOS. හරි? එතකොට ඒක නැත්තම් මොකද කරන්නේ මම? ඒ IC එක කඩේ ගන්න නැත්තම් මම ටක් ගාලා මොකද කරන්නේ? මෙන්න මේ බැටරිය ගලවලා පැති දෙක මාරු කරනවා. ධනායනයි මාරු කරනවා.
හැමතිස්සෙම ක්ලියර් වෙනවා. සවුන්ඩ් නැහැ මොනවත් නැහැ. හැමතිස්සෙම ක්ලියර් වෙනවා. ඔටෝම ඩිටෙක්ට් කරලා ඒක ඔටෝම අරගන්නවා. ඒක හැමතිස්සෙම එයා ක්ලියර් වෙනවා. ඔටෝම බීප් නාය දෙන්නෙත් නැහැ. ඔටෝම යනවා. ඔටෝම මදර් බෝඩ් එක ඔන් වෙනවා. ඒකත් කරනවා මම නිතරම. කියන්නේ මේ වගේ ලෙඩක් එන්නේ ඉතින් 100ට බොහොම අඩුයි කලාතුරකින්. 104ක වගේ ප්‍රතිශතයක් තියෙන ඔය වගේ ලෙඩක් එනවා. එනවා ඒ කියන්නේ මැෂින් 1000ක් බැලුවොත් මැෂින් 1000ක් රිපෙයාර් කරන්න ගාවොත් 980ක්ම එන්නේ නැහැ රේග. ඔය රේග. එන්නේ එකයි. ඒකත් ඉතින් මට කියන්න බෑනේ කොයි වෙලාවේද කියලා. ඉතින් ඒ වගේ ලෙඩක් ආවොත් තමයි ඔය විදිහට කරගන්න ඕනේ. ඔතන තියෙන සීමෝස් එක දන පැත්තයි රින පැත්තයි මාරු කරා ඔය ලීලා තියෙන පැත්ත. මේ පැත්තයි අනිත් පැත්තයි මාරු කරා දන පැත්ත අනිත් පැත්ත රින පැත්ත දනයි රිනයි මාරු කරලා උඩයි යටයි මාරු කරලා දාලා බලනවා බැටරිය. එතකොට සීමෝස් ක්ලියර් වෙනවා. ඔටෝම හැමතිස්සෙම ක්ලියර්. එතකොට ඔටෝ බෝඩ් ඔන් වෙනවා. බීප් නාද දෙන්නේ ඔටෝමැටිකලි යා ඔන් වෙන්න පටන් ගන්නවා. එතකොට අපි දන්නවා ඒක වැඩේ හරි කියලා සාර්ථකයි වැඩේ. එතකොට අපි හැමතිස්සෙම ඉතින් පොඩි දෙයක් කරන්න වෙනවා. මොකද අර ඉන්ටර්නෙට් යනකොට මගේම කම්පියුටර් එක නම් මම මොකද කරන්නේ ඉන්ටර්නෙට් යනකොට හැමතිස්සෙම ඉන්ටර්නෙට් එකට යනකොට මගේම කම්පියුටර් එකක් නම් මම ඉතින් හැමතිස්සෙම වෙලාවයි දිනයයි පොට්ට හදා තියන්න ඕනේ පොඩ්ඩක් නැත්තම් ඉන්ටර්නෙට් යන්න බෑනේ වෙලාව වර්ධි දිනේ වර්ධි කියලා වැටෙනවනේ එර එකක් එනවනේ ඒක නිසා මම ඒ ටික කරලා බලනවා CMOS එක අන්න ඒ වගේ වුණාම ඒතර වෙලාව දිනේ හදා ගන්න. ඒතර බැටරිය මාරු කරාට හරියන්නේ නැත්තම් ඔතනින් ගිහලා CMOS එක උඩයි යටයි මාරු කරන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕනේ. හරිද? පැහැදිලිද ළමයි? පැහැදිලිද? නිවින්දු වාද්‍ය. හරි. පැහැදිලි නේද ළමයි? ඔව් සර්. එතකොට අදට මෙතනින් පන්ති නතර කරනවා. මොනවා හරි දේවල් තියෙනවා නම් ඔයාලා කෝල් කරලා අහගන්න පුළුවන්. කියන්න කවුද 50යි. ඔව් සර් මේ දැන් ප්‍රැක්ටිකල් ක්ලාස් එක ඔව් අපි 9ට පටන් ගන්නවා කියලා කිව්වනේ 9ට පටන්ගෙන 3ට ඉවර කරනවා කියලා කිව්වනේ. ඔව් දැන් පළවෙනි දවසේ 9ට පටන්ගෙන 5ට ඉවර කරලා කට්ටිය නැවතිලා පහුවදා උදේ ඉරිදා 8ට පටන්ගෙන 3ට ඉවර කරගත්තොත් අපිට වැඩි කාලයක් ඉන්න පුළුවන් නේද? ඔව් එහෙම කරොත් හොඳයි නේද? කොහොමද උන් ඉවරදි 5 විතර වෙනවා. 5ක් පණිත් දන්න ඒකයි මම මේ බයි අය ඉන්නවනේ. ඔව් 3ට ඉවර කරලා දැන් කට්ටිය අහපුව ඇවිල්ලා ගෙවල් වල ගිහිල්ලා ආයේ පහුවදායේ 9ට එන එකේ තේරුමකුත් නැහැ මේ 5 වෙනකම් කරලා ඉඳලා පහුවදා උදේ 8ට පටන් ගන්න 3ට ඉවර කරා නම් හොඳයි කියලා හිතනවා. පහුවදා උදේ 8ද? ඔව්. ඔව් එමාරි කරමු අපි. ඒ දාසේ පොඩක් කට්ටියට කතා කරලා පොඩක් කියන්න එහෙම හොඳද කියලා. ඔව්. එතකොට මේ වැඩි කාලයක් අපිට කරන්න පුළුවන් නැත්නම් යන්නේ එකේ තේරුමකුත් නැහැ නේ මේ දවස් දෙක නේද? ඔව් යන්නේ. ඔව්. නෑ සර්. නතර වෙන්න ප්‍රශ්නයක්ද දන්නෙත් නෑ සර්ලට. නෑ නෑ නතර වෙන්න ප්‍රශ්නයක් නෑ අපේ ගෙදර බෝඩි හොම්ම තියෙනවා. ඒක ඒ තමයි නතර කරන්න යන්න ඕන. අපේ ගෙදර බෝඩියක් තියෙනවා. මං ඉන්නේ බෝඩියක් තියෙනවා. මට ඉතින් ඒකින්ද මට නතර කරගන්න කිසිම ප්‍රශ්නයක් නෑ. කට්ටිය කැමති නම් එහෙම කරා නම් හොඳයි හැබැයි. ඔව් එහෙමනම් ප්‍රශ්නයක් නෑ ඉතින්. ඔව් එහෙමනම් ඔයාලා එහෙම ගෑස්තලා එන්න. එතකොට අපේ ගෙදර නතර වෙන්න පුළුවන් නේ කට්ටිය. ඔව් එහෙම නුත් පහ මාර විතර නම් කරන්න පුළුවන්. ඔව් එතකොට කරන්න පුළුවන්. ඒතර පන්ති නම් මෙතන මේ මීගමුවට එන්න තියෙන. එතන ඉඳන් එන්න පැය භාගයක් යන්නේ. අපේ ගෙදරට එන්න. මේ බස්සුත් තියනවා ඕනතර මෙහි ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙමනම් අපි එහෙම කරමු උදේ 9ට ඇවිල්ලා ඔයාලා 5 වෙනකම් කරලා ආයේ පහුවදා 8ට. එහෙම එන්න පුළුවන් අය එහෙම එන්න 8 වෙද්දි ඇවිල්ලා ඉන්න කොහොම හරි. අතියයි පොඩ්ඩක් ඔය පැයක් විතර බලක් වුණාට ප්‍රශ්නයක් නැහැ ඉතින්. අනිත් කට්ටිය ප්‍රැක්ටිකල් කරනවා ඒ කට්ටියට එන්න බැරියේ. ඔව්. එතකොට අපි එහෙම කරමු මේ එතකොට ලබන මේ සෙනසුරාදා උදේ 9ට මතක තියාගන්න. 9 ඉඳන් 5 විතර වෙනකන් 5 කොහොමත් ඒ වගේ 5 වුණා හරි ඒ වගේ වෙනකන් කොහොමත් කරනවා. හරි. එහෙනම් ළමයි ජේසු පීටයි. good night.